ගලෙන් බිඳු වැව ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අවසරයි පූජනීය මාන්කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුහොත් මුදුනත් හිතපා සාදු නාදනම් වා පිළිගනිමු සාදු 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 සසර දුක දකිමින් නිවීමේ අරමුණින් යුතුව බුදුමඟ ගමන් කරන විශ්‍රාමික ගුරු මාතාවක් ප්‍රධාන ධර්මකාමී සදැහැති පිරිසක් අද මේ දෙහෝරාවක් පුරා ඔබ වෙත ගෙනෙන සද්ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා. ඉතින් අපි ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වන්නටත් ඒ වගේම ඊට පෙර ආතෝ බුදු පියාණන් වහන්සේ වෙත මල් පූජා කරන්නටත් දායක පිරිසට ආරාධනා කරනවා. හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජා පවත්වන අතරතුරේ ඒ කටයුතු සිදුවීමෙන් අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වක වැරයුම් කරමු මේ සද්ධර්ම දේශනාව පවත්වන ලෙසට සාදු 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 චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමා කෝ ආනන්ද ධාතියෝ සංකතාච ධාතු අසංකතාච ධාතු ඉමා කෝ ආනන්ද ධාතියෝ යතෝ ජානාති පස්සති එත්තවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනායාති සදා පූජනීය වන්දනීය මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවීම පිණිස දේශනා කරන ලද සත්‍ය මෙදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා ඊ타ත්ම ඕනෑකමින් ඊ타ත්ම උමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. පින්වතුනි මේ අති දීර්ඝ සංසාරේ
මමත් එන ගමන මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් පණවන්න පුළුවන් තැනක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා අති දීර්ඝ සංසාර ගමනක අපි හැමදෙනාම ජීවිතයේ සැප සතුට දෙක සැප සැනසෙල්ල දෙක හොයමින් එන ගමන. ඒ තරම් දීර්ඝ කාලයක ඉඳලා ජීවිතයකට සැප සතුට දෙක හේවුවත් ඒක අපිට හරියට ළඟා කරගන්න බැරි වුණේ. ජීවිතයකට සැප සැනසෙල්ල දෙක ලැබෙන මාවත හරියට මොකක්ද කියලා හොයලා බලලා නෙමෙයි අපි දුක නැති කරන සැනසෙල්ල උදා වෙන ප්‍රතිපදාවන් තුල හැසිරෙන්නේ. ජීවිතයක දුක නැති වෙන සැනසෙල්ල ලැබෙන නියම ප්‍රතිපදාව දැනගෙන හැසිරුණොත් ජීවිතයක දුක නැති වෙලා සැප සැනසෙල්ල ඒකාන්තයෙන් උදා වෙනවා. ඉතින් ඒ නිවැරදි මාවත ලැබෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා කරන ධර්මය අවබෝධ කර ගැනීම. ඉතින් මේ දීර්ඝ සංසාරේ හැමදාම ලෝකෙ තුල සැප සතුට හෙව්වත් අපි හැම කෙනෙක්ම කරලා නැති එක දෙයක් තියෙයි කියලා තේරෙනවා. ඒ තමයි ජීවිතයක තියෙන දුක හරියටම අයින් කරගන්නේ අයින් වෙන්නේ කොහොමද? ජීවිතයකට සැප සතුට දෙක ළඟා කරගන්නේ කොහොමද කියන නිවැරදි පණිවිඩය ලැබෙන ආකාරයට එකම බුද්ධ ශාසනයක්වත් තාම ඇසුරු කරලා නැහැ කියන එක. ඒකට නිදසුනක් තමයි මොකක්ද? අද අපේ ජීවිතය. අපිට අද දවසේදී පුළුවන් වුණොත් මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහොම වමනාවෙන් ආදරෙන් සකසා ඇසුරු කරන්ට අපි හැමදෙනාටම අනන්ත සංසාරික ඉඳන් දරපු උත්සාහය මේ ජීවිතේ සාර්ථක කරගන්න සඵල කරගන්න පුළුවන්. මම ගිය පොය දවසේ මතක් කළා ජීවිතයකට දුක ඇති වුණාම ඒ ජීවිතින් දුක අයින් කරන්න පුළුවන් ධර්මයක් මේ ශාසනය තුල තියෙන කියන කාරණාව. ඒකට නිදසුන් රාශියකුත් මම මතක් කළා. පටාචාරා වගේ අහිංසක මාතාවන්ගේ කිසා ගෞතමී වගේ අහිංසක මාතාවන්ගේ ජීවිතවල දුක නැති වෙච්ච හැටි. ඒ වගේ මට තව කාරණයක් මතක් වුණා. එක්තරා දවසක් සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් සරත් නුවර ඉඳලා දක්ෂිණ ගිරියට වඩිනකොට ඉතා දීර්ඝ ගමන් මාර්ගයක් ඒ ප්‍රදේශයට එනකොට ඒ දක්ෂිණ ගිරිය කියන ප්‍රදේශයේදී එක්තරා සද්ධාවන්ත උපාසක මාතාවක් ඉන්නවා. ඒ උපාසක මාතාව තමන්ගේ නිවසේ උරුමහන් තලයට වෙලා පොතක් බල ඉන්නකොට සතරවරන් රජදරුවන්ගෙන් එක්කෙනෙක් උඩින් යන ගමන් මේ උපාසක මාතාව ළඟට ඇවිල්ලා කියනවා පින්වත් මාතාවනේ හෙට උදේට සරියුත් මුගලන් දෙනමෙක්ක මහා සංඝරත්නයේ මේ දක්ෂිණ ගිරියට වඩිනවා ඉක්මනට දම්පැන් සූදානම් කරන්න කියලා. ඉතින් මේක අහගත්ත මේ උපාසක මාතාව රාත්‍රියේම අනිත් කට්ටියත් එකතු කරගෙන
සරියුත් මුගලන් දෙනා වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට සියලුම ආකාරයෙන් උදෑසන දානය පිළියෙල කළා. පාදෝන පෙම්පවා සූදානම් කරලා බලාගෙන ඉන්නවා. ඉන්නකොට උදෑසන සරියුත් මුගලන් දෙනමතුළු මහා සංඝරත්නය දක්ෂිණ ගිරියට වඩිනවා. ඔක්කොම ස්වාමීන් වහන්සේලා බලනවා කිසිම වෙලාවක අපි දැනුම් නොදී මේ ප්‍රදේශයට ආවේ. අනේ මේ ගමේ ඔක්කොමල දන්නවා. දැනගත්තේ කොහොමද කියලා අහනකොට අර පාසක මාතාව කියනවා මට සතරවරන් රජදරු ඇවිල්ලා මතක් කළා. ඒ වෙලාවෙදි කියනවා ඒකාන්තෙන් අద్భుත යාශ්චර්යයි මෙබඳු දෙවිවරු පවා කතා කරනවා නේද කියලා. ඒ වෙලාවෙදි කියනවා ස්වාමීනි ඒක නෙමෙයි අద్భుත ඒක නෙමෙයි ආශ්චර්යය. මේ සිටු පවුලේ මට එකම එක පුතෙක් විතරයි හිටියේ. නොකල වරදකට රාජපුරුෂය අල්ලගෙන ගිහිල්ලා මගේ ඇස් ඉදිරි පිටදී අතපය කෑලි කෑලි වලට කපලා ඒ දරුවා මැරුවා. ඒ මගේ හිතේ එක දශමයක්වත් වෙනස් වුණේ නැහැ ස්වාමීනි. අන්න ඒකයි පුදුමන්නේ ඒකයි ආශ්චර්ය කියලා. එතකොට මේ ධර්මයෙන් ජීවිතවලට රැකවරණය ලැබිච්ච චරිත කතා. ඒ දේවල් වලින් කියන්නේ පස්චිම ජනතාව ඔබටත් මටත් කතිම නිදසුන් පාඩමක්. ඒ කියන්නේ ජීවිතයක දුක ගෙවෙන්නේ දුක තියෙන ජීවිතය තුලදීම මිසක ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ විමුක්තියක් ලැබෙන පැවැත්මක් නෙමෙයි කියන කාරණාව පෙන්නනවා. ඉතින් ඒ නිසා හැමදෙනාම අද දවසේදී මම මේ පෙන්වලා දෙන්න හදන දහම් කරුණු ටික ඉතාමත්ම උවමනාවෙන් ඕනෑකමින් ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඉතාමත්ම වටිනා නිවනට ඍජුවම උපනිශ්‍රය වෙන වටිනාම කරුණු ටිකක් අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඔයගොල්ලෝ හොඳට මේ ටික අහගෙන හිටියොත් මේ දේශනාව අවසානයේදී ඔයගලන්ට බොහෝ අවිද්‍යා අන්ධකාරය දුරු වෙන ප්‍රඥා ලෝකේ පහළ කරගන්න පුළුවන් වටපිටාවක් ලැබෙයි කියලා මම මතක් කරනවා. පින්වතුනි මම අද ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කියන කොටසට අයත් බහුධාතුක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී සූත්‍රේන සූත්‍ර පාඨයක් තමයි මම මාතෘකාව වශයෙන් තිබුණේ. මේ සූත්‍රයේදී මුලටම තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ආනන්ද මේ ලෝකේ යම් කිසි බය කියලා යමක් තියෙනවා නම් ඒ බය කියන හැම දෙයක්ම එන්නේ බාලයා කරායි පඬිතුයා කරා බය ඇති වෙන්නේ. යම් කිසි උපද්‍රවයක් තියෙනවා නම් හැම උපද්‍රවයක්ම ඇති වෙන්නේ බාලයා කරායි පඬිතුයා කරා ඇති වෙන කිසිම උපද්‍රවයක් නැහැ. යම් කිසි උපසර්ගයක් තියෙනවා නම් වෙහසක් තියෙනවා නම් ඒ හැම උපසර්ගයක්ම වෙහසක්ම ඇති වෙන්නේ බාලයා කරායි පඬිතුයා කරා ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ හින්දා ආනන්ද විමසා බලා කටයුතු කරන පඬිතෙක් වෙන්න. ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ මොන විදිහට විමසලා බලලාද පඬිතෙක් වෙන්නේ? ආනන්ද ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් ස්ථාන වශයෙන් විමසලා බලලා පඬිතෙක් වෙන්න. ඒ විදිහට පඬිතෙක් වෙන ආකාරය පෙන්නලා තථාගතයන් වහන්සේ
ධාතු වශයෙන් විමසාපලා පඬිතෙක් වෙන්නේ කොහොමද කියන කාරණාවේදී මාත්‍රිකා 6ක් මුල් කරගෙන ධාතුව කියන්නේ මොකක්ද කියන එක පිරිසිදු දකින්න පෙන්වනවා. එයින් අන්තිමටම තියෙන එක තමයි මා මාතෘකා වශයෙන් තෝරගත්තේ ද්වේමා කෝ ආනන්ද ධාතු. ආනන්ද මේ ධාතු දෙකක් තියෙනවා. සංකතාච ධාතු අසංකතාච ධාතු. සංකත ධාතු සහ අසංකත ධාතු කියලා. ආනන්ද යම් කලක යම් වෙලාවක මේ ධාතු දෙක යම් කෙනෙක් ඇති සැටිය ධනේනන් දකින්න එපමණකින්ම ධාතු කුසල වික්ෂුවක් ධාතුයේ දක්ෂ කෙනෙක් වෙනවා කියලා පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධාතු කුසලතාවය ඇති කිරීමට නොයෙක් ක්‍රම පෙන්නලා තිබුණා. හැම කෙනෙක්ම ඒ හැම ක්‍රමයක්ම අනුගමනය කරන්න ඕනේ. අපි කියමු මේ සංකත ධාතු අසංකත ධාතු කියන ධර්මතා දෙක ඇති සැටිය දැනගත්තොත් දැකගත්තොත් එපමණකින්ම ධාතුයේ දක්ෂ කෙනෙක් යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් කල යුක්ත කරලා අවසන් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් කියලා දැනකට එනවා. එතකොට අපි ඒ තථාගතයන් වහන්සේ විමසල බලලා කටයුතු කළ පඬිතෙක් වෙන්න කියලා පෙන්නපු පරියායේ සංකත ධාතු අසංකත ධාතු කියන මේ පරියාය අරගෙන අද ටිකක් නුවණින් මෙනෙහි කරලා බලමු. ඒ තුලින් අපිට විමසල බලලා කටයුතු කරලා හැම දුකකින්ම හැම බයකින්ම හැම උපසක්කයකින්ම මිදෙන පඬිතෙක් වෙන්න පුළුවන්. එතකොට එතනදී සංකත ධාතු අසංකත ධාතු කියනවා. සංකත කියලා කියන්නේ සකස් වෙච්ච හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන කාරණාවට කියනවා සංකත කියලා. අසංකත කියලා කියනවා හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් සකස් නොවුන් කියන අදහස. මම ඒක විස්තර කරලා දෙන්නම්. අපි ඉස්සෙල්ලා සංකත නැත්තම් සකස් වුණා කියන සකස් වෙච්ච මොකකින්ද සකස් වෙලා තියෙන්නේ? හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ස්වභාවය ඌ සංකත ස්වභාවය ඉගෙන ගන්න. දැනට මම මේ කියලා දෙන ටික හොඳින් අහගන්න මතක තියාගන්න ඕනේ නැහැ. මේ මතක තියාගන්න කියන හොඳින් අහගන්න මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය මතක තියාගන්න. නමුත් අන්තිමටම මේ ටික කියලා දීලා ජීවිතයෙන් දුක අයින් කරන්න ඕගලන්ට කටයුත්තේ මෙන්න මේකයි කියන කාරණා මම වෙනම පැහැදිලි කරලා දෙනවා. මම කිව්වේ ජීවිතයෙන් දුක අයින් කරවීමේ ප්‍රතිපදාවක් ඇටින් මේ ඔක්කොම මතක තබා ගන්න අපිට අපහසු නිසා. සංකත කියලා කිව්වේ සකස් වෙච්ච. මොකෙන්ද සකස් වුනේ? හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් ධර්මතා තුනයි. අපි ඒකෙදී මම උපමාවක් ගන්න ඔයගලන්ට. හේතුව කියන එක ගත්තාම හැම වෙලාවෙම ඒ ධර්මතාවෙට හිත ඒ තමන්ගේ බඳුම යමක් උපදවන ලක්ෂණය තමයි හේතුව කියලා කියන්නේ. ප්‍රත්‍ය කියලා කියන්නේ ඕනම දෙයකට උදව් වෙන්න පුළුවන් උපකාර කරන්න පුළුවන් සාධාරණ ලක්ෂණ තියෙන වස්තුවක්. මම උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියමු කුසල සිතක් ගන්න අකුසල සිතක් ගන්න
අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සිතට කියන හේතු කියලා. එතකොට ලෝභ දේශ මොහ අකුසල සිතට කියන හේතු කියලා. එතකොට මේ සිත මොකක්ද? හේතු ප්‍රත්‍යය. අපි කියමු සතර මහා ධාතු රූපේ කියලා. රූපේ ගන්න. රූපේ ප්‍රත්‍යයයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඔකට තේරෙන විදිහට නිදර්ශනක් ගත්තොත් අපි අඹ ගහක් ගත්තොත් අඹ ඇටයකින් හදන්නේ අඹ ගහක්ම මිසක කොස් ගහක්වත් දෙල් ගහක්වත් හදන්නේ නැහැ. ඒක හේතුයේ ස්වභාවයේ ඉබඳු මුදයක් හදනවා මිසක අඹ ඇටයට කියන හේතුව කියලා. ඒ හේතුයෙන් හදන්නේ මොන වගේ දෙයක්ද? අඹ ගහක්මයි. එතකොට ඔන්න අඹ ඇටේ හේතුව අඹ ගහක් හදන්න. ඊට පස්සේ ගහ හැදෙන්න තව පඨවි ආපෝ තේජෝ වායෝ අපි තේරෙන භාෂාවෙන් ටිකක් ඩීල් කරලා මතක් කළු. පස්තිය ගින සුළං හතර කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් අඹ ඇටෙත් කියන දෙකම නිසා අඹ ගහක් හැදුනහම අඹ ගහ හැදෙන්න අඹ ඇටේ හේතුව පස්තියකින් සුළං හතර ප්‍රත්‍ය. අඹ ගහ හේතු ප්‍රත්‍යයයි. ඊට පස්සේ කොස් ගහක් හැදෙනවා. දැන් කොස් ඇටේ හේතුව පඨවි ආපෝ තේජෝ වායෝ නැත්නම් සතර මහා ධාතු ප්‍රත්‍ය. බලන්න කොස් ගහට කොස් ඇටේ සාධාරණයි අනිත් එකකට සාධාරණ නැහැ. අඹ ගහ හැදෙන්න අඹ ඇටේ සාධාරණයි. අඹ ඇටයකින් අඹ ගහකුත් කොස් ඇටයකින් කොස් ගහකුත් තමයි හැදෙන්නේ. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අඹ ගහට උදව් වුණා කොස් ගහට උදව් වුණා. ප්‍රත්‍ය හැම වෙලාවෙම අනිත් දේවල් වලට උදව් වෙන්න පුළුවනි. නමුත් හේතුව සෝජාතික පැවැත්ම සඳහා පමණයි. තේරුණා නේද? එතකොට අඹ ගහ හෝ කොස් ගහ කියනකොට ඒක හේතු ප්‍රත්‍යයයි. හේතුව අඹ ඇටේ හෝ කොස් ඇටේ ප්‍රත්‍ය දෙකටම පොදුයි. ඒ වගේ අපි පුද්ගලයෙක් කෙනෙක් කියන තැනක මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ප්‍රත්‍යයයි. ඒ කය ඇසුරු කරගෙන පවතින මොකද්ද? පෙර අවිද්‍යා කර්මයට හටගත්ත චිත්තජයසික ටික. මේ චිත්තජයසික ටිකට හේතුව මොකද්ද? චිත්තජයසික ටික හේතු ප්‍රත්‍යයයි. එතකොට අපි පුද්ගලයෙක් කියන තැනක බීජය තමයි හැම වෙලෙම හේතුව නැත්තම් කර්මය. අර කොස් ඇටේ අඹ ඇටේ වගේ මේ ජීවිතයක් හැදෙන්න හැම වෙලාවෙම බීජය උනේ මොකද්ද? හේතුව උනේ කර්මය. මිනිස්සෙක් නම් කුසල කර්මය. එතකොට අර ගහ හැදෙන්න පඨවි ආපෝ තේජෝ වගේ ආහාර වගේ මේ රූපය හැදෙන්න කනබුන ආහාරය. එතකොට අඹ ගහක් කොස් ගහක් ගත්තු හේතු ප්‍රත්‍යයයි. ඒ වගේම අපි මිනිස්සෙක් කිව්වත් දෙවියෙක් කිව්වත් තිරසංගත සතෙක් කිව්වත් එතනද තියෙන්නේ යථාර්ථයේ හේතු ප්‍රත්‍ය. එතකොට හේතුන්ගෙන් විතරක් හැදෙන දේවල් තියෙනවා, ප්‍රත්‍යයෙන් විතරක් හැදෙන දේවල් තියෙනවා, හේතු ප්‍රත්‍යයෙන් කියන දෙකෙන්ම හැදෙන දේවල් තියෙනවා. මේ දේවල් වලට කියනවා මොකද්ද? ප්‍රත්‍යයෙන් කරන ලද, හේතුන්ගෙන් කරන ලද නිසා සංකතය කියලා කියනවා. සකස් වෙච්ච කියන ලක්ෂණයක් තියෙනවා. තීනිමානි වික්ඛවේ සංකතානං සංකත ලක්ඛණාන. සංකතයන්ගේ සංකතේ හඳුනගන්න ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්ත පඤ්ඤායති. ඉපදීමක් වෙනවා. ඒ වගේම වැයවීමක් නැතිවීමක් වෙනවා. පවතින දෙයක වෙනස් බවක්, විපරිණාම බවක් වෙනවා.
කොස් ඇටයයි පොළවේ තියෙන උජාසාරයයි දෙක එකතු වෙලා හටගත්තා. යම් දවසක ඒ ගහ නැති වෙනවා. හැබැයි පැවැත්ම කියන තැනදී පැලෑටි කාලේ, ළමා කාලේ, තලත් යන වයස කියලා ගහ වුණත් දිරීමටපත් වෙනවා. ඒ විදිහමයි මේ මිනිස්සෙගේ ජීවිතේ, මගේ ජීවිතේ නෙමෙයි සංකත ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු වස්තුක ලක්ෂණය. කර්මය නැමැති බීජය නිසා හටගත්ත ප්‍රතිසන්දි චිත්තචෛසික ටික මෞපියන්ගේ ලේ ධාතුව නිසා හටගත්ත ආහාර පානයන්ගේ හැදෙන මේ රූපයත් කියන දෙකෙන් මේ කය හටගත්තා. මේ රූපයත් මේ පැවැත්මත් නැති වෙනවා. අතරතුර ලදරු කාලේ, ළමා කාලේ, සෙල්ලම් වයස, තරුණ කාලේ කියලා වෙනසක් වෙන්නේ. එතකොට අපි හොඳට බැලුවොත් අපේ ජීවිතය අපි කෙනෙක් කියන තැනක යථාර්ථය හේතු සහ ප්‍රත්‍ය කියන ධර්මතා දෙකක පැවැත්ම. අපි අඹ ගහ කොස් ගහ කියන තැනක ගත්ත යථාර්ථය හේතු සහ ප්‍රත්‍ය කියන ධර්මතාවයක පැවැත්ම. එතකොට සංකත ස්වභාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ හේතුන්ගෙන් හා ප්‍රත්‍යයෙන් හටගත් කියන ලක්ෂණය. අසංකත ධාතුව. අසංකත කියලා කියන්නේ ප්‍රත්‍යයන් හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් සකස් නොවුණු ස්වභාවයට. ඒකට කියනවා අනුත්පාදය කියලා. අනුත්පාදය කියලා කියන්නේ නොහට ගන්නකම. ඒ අසංකත ධාතුව අසංකත ස්වභාවය හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් නොකරන ලද එහි හඳුනගන්න ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඉපදීමක් වෙන්නේ, මැරීමක් වෙන්නේ, දිරීමක් වෙන්නේ. ජාති ජරා මරණ කියන ධර්මතා තුන නැහැ. ජාති ජරා මරණ කියන ධර්මතා තුන නෑ. අසංකත ස්වභාවය හඳුනගන්න තියෙන ලක්ෂණය. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ දුකේ නොහට ගන්න බව, දුක නූපදින බව තමයි අසංකතය කියලා කියන්නේ. මම දැන් සංකත ස්වභාවය සහ අසංකත ස්වභාවය ගැන යම් මට්ටමක පැහැදිලි කිරීමක් කළා. මේ සංකත ස්වභාවය සහ අසංකත ස්වභාවය පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ කුමන අර්ථයක් සඳහාද? ඒ තමයි ලෝකේ තුල තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල පරමාර්ථමය වශයෙන් සත්‍ය හතරක් තියෙනවා. මේ සතර පරමාර්ථ ධර්ම කියලා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. අහලා තියෙනවනේ නේ? හරි. මෙතනදී චිත්ත චෛතසික රූප කියලා කියන්නේ සංකත පරමාර්ථය. නිබ්බාන කියලා කියන්නේ අසංකත පරමාර්ථය. මෙන්න මේ සංකත ධාතු අසංකත ධාතු දෙක ඉගෙන ගත්තාම සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථය කියන පරමාර්ථ ධර්මයන්ගේ නුවණයි අපිට ලැබෙන්නේ. සංකතය කියන්නේ මොකක්ද? සකස් වුණා කියන්නේ මොකක්ද කියන එක හොයන්න ගියාම අපිට ලැබෙනවා මොකද්ද? සංකත ධර්මයන්ගේ පරමාර්ථමය ස්වභාවය තමයි සංකත ධාතු කියලා කිව්වේ. අසංකත ධාතුන්ගේ තියෙන පරමාර්ථමය ස්වභාවය තමයි අසංකත ධාතු කියලා පිළිගන්නේ. මේ ධාතු දෙකයි කියලා සංකත ධාතු අසංකත ධාතු කියලා පෙන්නේ සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියන මේ පරමාර්ථ සත්‍ය දෙක පෙන්වන්න.
එතකොට ඒ සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියන මේ පරමාර්ථ ධර්මතා දෙක අපි අවබෝධ කරගන්නේ. මොන හරි දෙයක් කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේද? ඒ සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියන ධර්මතා දෙක අපි අවබෝධ කරගන්නේ අපේ ජීවිතයට අපේ ජීවිතවල දුක දෙආකාරයකින් පවතිනවා. ඒ දෙආකාර දුක නිස්සරණයට යන්නේ නැතිවීමට යන්නේ ඔන්න ඔය අවස්ථා දෙකෙන් නිසායි. ඒකට පෙන්නනවා සෝපදිශේෂ. ඒ කියන්නේ අපේ දුක නිවෙන ක්‍රම දෙකක් තියෙනවා. සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. ඔන්න ඔය සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ කියන නිර්වාණ ධාතු දෙආකාර නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ ඔන්න ඔය සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථයන් කෙරෙහි ඇති අවබෝධය මතයි. ඒකෙදි මම ඔයගලන්ට තේරෙන්න පැහැදිලි කළොත් කෙලෙස් වශයෙන් ඇති වෙන පංච උපාදානස්කන්ධ දුක අතහැරෙන්නේ සංකත පරමාර්ථය නැත්නම් සංකත ධාතු අවබෝධ වීමෙන්. ස්කන්ධ පරිහරණයේ දුක නැති වෙන්නේ අසංකත පරමාර්ථ ධර්මය අසංකත ධාතුව අවබෝධ වීම සාක්ෂාත් වීම. සංකත පරමාර්ථ ධර්මයට හිත තියලා තමයි සංකත පරමාර්ථ ධර්මයන්ගේ අවබෝධය මත තමයි ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අසංකත පරමාර්ථයටපත් වෙලා තමයි ලෝකේ කෙලවර වූ දුක් වූ ස්කන්ධයන්ගෙන් මිදෙන්න හම්බ වෙන්නේ. අන්න ඒ සඳහායි මේ දෙආකාර ධාතුවේ අවබෝධය තියෙන්නේ. මම තව පැත්තකින් ඔයගලන්ට තේරෙන විදිහට යමක් ගන්න. අපි අසංකත පරමාර්ථයට අනුක්‍රමයෙන් පැමිණෙන ආකාරය පෙන්වන්න මේ ලෝකයේ තුල ලෝකයේ කියන තැන ප්‍රධාන වශයෙන් තියෙනවා සත්‍ය දෙකක්. සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. මේ සත්‍ය දෙක හඳුනා ගන්නටත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. සම්මත සත්‍යයේ ලක්ෂණය තමයි පෙනෙන්න තියෙනවා. හැබැයි විමසීමකට ලක් කළොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථමය සත්‍යයේ ස්වභාවය තමයි පෙනෙන්නේ නැහැ. විමසනකොට මතුවලා යනවා. දැන් අපිට සම්මත සත්‍ය මේ ඉස්සරහන් පාසක මහත්තයෙක් ඉන්නවා, තව මිනිසෙක් ඉන්නවා කියන එකක් අපි හිතුවොත් හිතනදී ඇත්තයි. අපිට පේන්න තියෙයි. කෝ කියලා හුවොත් මේ කියලා අත දික් කරලා පෙන්වන්නත් පුළුවන්. ඔන්න කෙනෙක් ඉන්නවා. දැන් මේක තමයි මොකද්ද? සම්මත සත්‍ය පේන්න තියෙනවා. හොඳයි. කෙනා කියන්නේ කවුද? කොතෙන්ද කියලා අපි විමසීමකට ලක් කරනවා. කෙස් ටිකද, ලොම් ටිකද, නියද, හමද, මස්ද කියලා එකින් එක කුණුප කොටස් 32ක් තියෙනවා. 13න් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් හැදුණු කලාප වශයෙන් කොටස් 32ක් තියෙන සත්ත්ව පුද්ගල නොවන ධර්මතාවයක් නම් තියනවා කියන එක මතුවලා එනවා. අර පුද්ගල භාවයේ අතුරුදහන් වෙනවා. අන්න දැන් සම්මත සත්‍යයේ ස්වභාවය පේන්න තිබුණා කෙනෙක් හිටියා. විමසනකොට මොකද වුනේ? කෙනා අතුරුදහන් වුණා. එහෙම කෙනෙක් පුද්ගලයෙක් හැටියට ගන්න බැරි ධාතු ස්වභාවයක්
යථාර්ථය කියන එකක් තිබුණා. හැබැයි පේන්නේ නැහැ. විපස්සනාකොට මොකද උනේ? මතුවලා ආවා. නේද? හොඳට මතක තබා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍යයේ තියෙන සම්මත සත්‍යය තුල. හොඳට මතක තියාගන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු දුක තියෙන්නේ ජාති දුක, ජරා දුක, මරණ, ශෝක, පරිදේ දුක්, දුම්නස් කියන මේ සියල්ලම තියෙන මොකක් තුලද? සම්මත සත්‍ය. අපි නිදසුණක් හැටියට ගත්තොත් අපි කියමු හරි. රුපියල් 5000ක් තියෙනවා කොලයක්. දැන් මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා. මේකේ මේ වගේ වැඩ ගත්ත හැකි කියන එක ප්‍රඥප්තියක් සම්මතයක්. හරි. දැන් මේකේ මෙච්චර වැඩ ගන්න පුළුවන් මුදල් නෝට්ටුවක් හැටියට දකින්නකොට අපිට ඔකට තණ්හාව ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හොඳයි. එහෙම ආසාවෙන් තියාගෙන ඔය මුදල් නෝට්ටු මීයෝ කෑවොත්, වේයෝ කෑවොත්, ඉරුණොත්, පිච්චුණොත්, හොරු ගත්තොත් දුක එනවද නැද්ද? දුක එනවා. හරි. යම් වෙලාවක රජයෙන්ම ප්‍රත්‍යක්ෂය අවලංගු කරනවා. අද ඉඳලා අහවල් කාණ්ඩයට අයත් මුදල් නෝට්ටු තහනම් කෙරුවොත් ඊට පස්සේ අර කඩදාසියට අපි තණ්හා කරනවද? නැහැ. හොඳට බලන්න තණ්හාව සහ දුක කියන එක මම නිදසුනක් ගත්තේ ප්‍රඥප්තිය මත ඇති වෙන සිද්ධියක්. ඒ කියන්නේ සම්මත සත්‍යේ වටා ඇති වෙන පැවැත්මක් තමයි මොකද්ද? දුක කියන එක. ඒ වගේම තමයි මේ කය මම, මගේ අම්මා, මගේ තාත්තා, නංගි, මල්ලි, අයියා, මේක රත්තරන්, මේක රිදී, මුතු, මැණික් කියලා දකින්න මේ පැවැත්ම තුල තමයි අපිට දුක එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ සත්ව පුද්ගල ආත්ම භාවයේ තුල ඉඳලා ඇති වෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන සියලුම දුක නැති කරන්න තමයි සංකත පරමාර්ථ ස්වභාවය තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමසනකොට නුවණින් මෙනෙහි කරලා බලනකොට ධාතුන්ගේ හේතු බව, ප්‍රත්‍ය බව, හේතු ප්‍රත්‍ය බව, ශුන්‍යතා ස්වභාවය ටික ටික තේරුම් ගන්න අර සත්ත්ව පුද්ගල හැඟීම නැත්තම් අර ප්‍රඥාප්තියක තියෙන වටිනාකම ටික ටික දිය වෙලා ඒ සම්මත සත්‍ය තුලින් එන දුක හා ඒ තණ්හාව අඩු වෙලා අන්නර ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවයට මනසපත් වෙනවා. ස්කන්ධයන්ගේ කියන්නේ සංකත පරමාර්ථය නැත්තම් සංකත ධාතු කියන තැනට හිත තබලා සංකත පරමාර්ථමය ස්වභාවයට හිත තබලා ලෝකෙන් නිදහස් වෙන්න තියෙනවා. අපි කියමු රහතන් වහන්සේ කියලා කියන්නේ සියලුම ප්‍රඥාප්තියන්ගෙන් මිදුණු ප්‍රඥාප්තියට අනුගතයි වගේ ලෝකෙ තුල අපිට තේරෙන විදිහට ජීවත් වුණාට ඒක ඇත්ත කරන දුක් විඳින මනසක් නැහැ. ලෝකයේ තුල සංකත ස්වභාවය අවබෝධ කරගෙන යතහ භූත ස්වභාවය අවබෝධ කරගෙන ලෝකයේ තුල පැවැත්මකින් දුකෙන් නිදහස් වෙච්ච තැනට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඊට පස්සේ රහත් උනත් කෙලෙස් නැති උනත් කෙලෙස් නිසා එන දුක නැති උනත් කය කෙලවර කොට ඇති දිවි ඉඳ වෙනවනේ ඊට දැනෙනවා උෂ්ණ දැනෙනවා බඩගින්න පිපාසය දැනෙනවා. මෙන්න මේ අසංකත ස්වභාවයට පත් වෙන දවසට ඒ ස්කන්ධ පරිහරණය නිසා එන දුකද නැති වෙනවා. ඔය අසංකත ධාතුව කියනකොට අපිට නුවණ තියෙන්නට ඕනේ ස්කන්ධ පරිහරණයේ දුකද නිවෙන්නේ මෙබඳු ස්වභාවයෙන්. එතකොට සංකත පරමාර්ථයේ ස්වභාවය නැත්නම් සංකත ධාතුව
ගැන ඉගෙන ගන්න ගියාම සංකත පරමාර්ථ ස්වභාවය ඉගෙන ගන්නේ. සංකත පරමාර්ථ ස්වභාවය අපි ඉගෙන ගන්නේ ඇයි කියන නෝනක් අපිට ආවොත් මොකක් සඳහා දෙන්නේ? ලෝකෙන් සත්ත්ව පුද්ගල භාවය නිසා එන දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ අපිට කොතෙන්ද හිත තියලාද? සංකත පරමාර්ථයට හිත තියලා. ඔන්න දැන් බලන්න අපේ ජීවිතයේට කෙලෙස් නිසා එන දුක සහ ස්කන්ධ පරිහරණය කිරීම නිසා එන දුක කියලා දෙආකාර දුකක් පවතිනවා. ඔය දෙආකාර දුක නිරුද්ධ කරන්න දෙආකාර ධාතුවක් නිරෝධ ධාතුවක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියලා. සෝපදිශේෂ නිබ්බාන කියන ධර්මතාවය සාක්ෂාත් කරගන්න තියෙන තැන තමයි සංකත පරමාර්ථය අවබෝධ වීමෙන් සාක්ෂාත් වෙන්නේ. අනුපදිශේෂ පරිනිර්වාණය කියන ටිකටපත් වෙන්න සාක්ෂාත් කරගන්න තියෙන තැන තමයි මොකද්ද? අසංකත ධාතුව සාක්ෂාත් කිරීම. එතකොට යම් කෙනෙක් මේ ධාතු දෙක ඇතිසැටි දකින්නවා කියනකොට සංකත ධාතුව කියන්නේ සකස් නොවුණු ස්වභාවය ඒක කුමන අර්ථය සඳහාද? අනුපදිශේෂ පරිනිර්වාණය කියන අර්ථය සාධනය සඳහායි. සංකත ධාතුව සකස් වෙච්ච ස්වභාවය සංකත ධාතුවේ අවබෝධය අපිට මොකක්ද කියනක් දෙන්නේ? සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් ස්කන්ධ ඉතිරි තියෙද්දි දුකේ නිවීම ලබා දෙනවා කියලා අපි මේ ධාතු දෙකක් සංකත ධාතුව මේ අසංකත ධාතුව මේ සංකත ධාතුව සහ අසංකත ධාතුවේ අවබෝධයෙන් අපේ ජීවිතවල මේ දුක් මට්ටම් ගෙවෙනව නේද කියන දැනුම අපිට තියෙන්න ඕනේ. මව මෙරීම පියා මෙරිලා දුව පුතා මෙරිලා ලෙඩ වෙලා එතකොට තමන් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා ප්‍රිය විප්‍රයෝගය අප්‍රිය සංප්‍රයෝග කියලා යම් තාක් මේ දුකක් වේද මේ සියලු දුකේම නිස්සරණය මේ සියලු දුක නැතිවීම නැති කරන්න තියෙන තැන මොකද්ද? සංකත පරමාර්ථ ධර්මයන්ගේ අවබෝධයට හිත තියලා. ඒ කිව්වේ අපි මාතෘකා කළ සංකත ධාතු කියන තැන පිළිසිඳ දැකලා. ස්කන්ධ පරිහරණයේ දුක මම නැවත මතක් කරන ස්කන්ධ පරිහරණයේ දුක නැති වෙනවා අසංකත පරමාර්ථයේ අවබෝධයෙන් අසංකත පරමාර්ථයේ සාක්ෂාත් වෙන දවසට. ඒ සඳහායි මේ බහුධාතුක සූත්‍රයේ ආනන්දමේ ධාතු දෙකයි සංකතයච ධාතු අසංකත ධාතු කියලා මතක් කළේ. හරි. දැන් උතනදී තේරුම් ගන්නට හොඳ ක්‍රමයක් අපිට එනවා මේකෙදී. ඒ කියන්නේ දැන් අපි දැක්කා මේ ධාතු දෙක තියෙන්නේ දෙආකාර දුකේ නිස්සරණයක් සඳහායි කියලා මතක් කළානේ. ඒ කියන්නේ අද දවසේදී අපේ පැවැත්මට කියන්නේ ලෝකේ කියලා. සියලු ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් යුක්ත වෙලා ලෝකේ සියලු බඳුන් වලින් බැඳිලා තියෙන පැවැත්මක් අපේ ජීවිතේ. එතකොට මේ ලෝකෙ මිදිලා ලෝකෝත්තර වෙන්න යන ගමනේදී ලෝකෙන් එතර වෙන්න යන ගමනේදී ඉස්සෙල්ලාම අපිට යන්න වෙන්නේ කොතෙන්ද? ලෝකේ කෙලවරට. ලෝකේ කෙලවර කියලා කිව්වේ අනර සංකත ධාතු කියන තැන අවබෝධයට යථාර්ථයට. මෙන්න මේ සංකත ධාතුව ගැන තියෙන අවබෝධය තමයි අපේ මේ ලෝකෙ තුල තියෙන සියලුම දුකෙන් නිදහස් කරලා නැවත මෙබඳු ලෝකයක් හදන්න තියෙන සමුදයෙන්ද නැත්නම් තණ්හාවෙන්ද අපිව නිදහස් කරලා දෙන්නේ. ඒකයි දුක පිරිසිඳ දකින්නකොට සමුදය දුරු වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන පරයයක් තියෙනවා. මෙතනදී මම
එක කොටසක් ඕගලන්ට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ ටික හොඳට හිතෙන් ධාරණය කරගන්න. හිතෙන් ධාරණය කරගෙන නිතරම ඊට අනුව හිතඬ හිත මෙහෙවන්න උත්සාහවත් වෙන්න. කිසිදු වෙහෙසක් නැතුව ඔයගලන්ට මේ ලෝකේ තියෙන සියලු බැඳීම් අඩු කරගෙන නැති වෙලා දුකත් නිරුද්ධ වෙලා මේ ලෝකේ කෙරවලට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ අපි? ඒ තමයි ඉස්සෙල්ලාම සංකත පරමාර්ථ ස්වභාවය ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා සංකත ධාතුව කියන දේ මතක් කළා. ධාතු කියලා කියන ස්වභාවය සංකත ස්වභාවය ගැන මතක් කළා. හේතුන්ගෙන් හා ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හැදුණු කිව්වහම සත්ව පුද්ගල නොවන ප්‍රවැත්මක් ගැන. මෙන්න මේ ස්වභාවය ඉගෙන ගත්තාම දැනගත්තාම අපිට ලෝකෙන් මිදෙන්න ඒකාන්තෙම පුළුවන්. මොකද ඒ දැනුම ඒ අවබෝධය හරහායි සම්පූර්ණ අවිද්‍යාව දුර වෙන්නේ. හරි. එතෙන්දී අපි සංකත පරමාර්ථ ධර්මයන් කෙටි කළා මම කියලා දෙන්නම්. ඒ හරහා දැන් කියලා දෙන්න යන ඔයගොල්ලන්ට මේ භාවනා කරන ආකාරය. මේ හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත්ත පැවැත්ම තුල රූප කියලා යම්තා දෙයක් තියෙනම් ඒ හැම රූපයක්ම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන ටිකකින්. යම් තාක් කුසල වේවා අකුසල වේවා කර්ම තියෙනම් විපාක තියෙනම් ක්‍රියා කියලා යමක් තියෙන මේ හැම සිත්වලම තියෙන වේදනා සංඥා චේතනා කියන ටිකට කියනවා චෛතසික කියලා. කුසල කියලා හෝ අකුසල කියලා හෝ විපාක කියලා හෝ යම් සිත් තියෙනම් ඒව ඔක්කොම කියන චිත්ත කියලා. චිත්ත චෛතසික රූප කියන තැනක තියෙන ධර්මතා ටික. මෙන්න මේ ධර්මතා ටික තමයි කැටි කළා අපි නාම රූපයි කියලා ඉගෙන ගන්නෙ. මම මේ ඔක්කොම කෙටියෙන් කියන්නේ මේ ඔක්කොම ඔයගොල්ලෝ අහලා ඇති. මේම උගන්නන එකෙන් මේ රූප සතර මහා ධාතුයි විදින හඳුනන කල්පනා කරන දේ සිතුවිලි හිතන දැනගන්න කම සිතයි කියලා මෙහෙම වෙන් කර පෙන්වන්නේ මේ තුල පුද්ගලයෙක්ව සත්වෙක්ව සත්ව